राइट। මේ පුතේ අපි ඊළඟට සාකච්ඡා කරන්නේ සංයුක්ත කෝණ සඳහා සූත්‍ර. ඒ කියන්නේ අපි හිතමු කෝණ දෙක ඓක්‍යක අනුපාතය ඒ කෝණවල අනුපාත ඇසුරෙන් ප්‍රකාශ කරන්නේ කොහොමද කියලා. අපිට ගන්න පුළුවන් sin a ධන b කොහොමද sin a sin b cos a cos b ඇසුරෙන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම sin cos a ධන b කොහොමද sin a cos b ඇසුරෙන් ප්‍රකාශ කරන්නේ කියන්නේ. සංයුක්ත සූත්‍ර අපිට හතරක් තියෙනවා වගේ එකක් තමයි sin a ධන b සමානයි sin a cos b ධන cos a sin b. ඊළඟට cos a ධන b සමානයි cos a cos b ධන sin a sin b. අපි මුලින් සාකච්ඡා කරමු මේ සංයුක්ත සූත්‍රය. මේකෙදි අපිට ඇත්තටම දල වශයෙන් අපි සාකච්ඡා කරන්නේ පරිපූර්ණ මේ සාධනයක් නෙවෙයි. අපි යම් කිසි කෝණ දෙකකට කෝණ දෙක ඓක්‍ය ලබා ගැනීම සඳහා ජ්‍යාමිතිකමය ඉදිරිපත් වීමක් කරන්න යන්නේ. එතකොට ඒක අපිට පරිපූර්ණ සාධනයක් විදිහට නොගත්තත් අපිට මේ ත්‍රිකෝණමිතිය පාඩම ඉදිරියට කරගෙන යාම සඳහා යම් කිසි අපිට අවබෝධයක් නිකම්ම මේකේ ඓක්‍ය අපිට දැන් sin a ධන b කියන එක sin a cos b cos a sin b කියලා ප්‍රකාර සමාන ළමයි ශ්‍රේණිකව ලියන sin a ධන b සමානයි sin a ධන cos b කියන එක ලියන්න බෑ මේක කරන්න බෑ. ඒතකොට මේ අපිට sin a ධන b වල අනුපාතය හොයනවා නම් අපිට මේ සූත්‍රය යන්න සූත්‍රයක් සාමාන්‍ය මතක තියෙනවා. යම් කිසි සාධනයක් කරලා එයා සම්බන්ධ යම් කිසි දැනුමක් ඒ වටා ගොඩනැගෙන දැනුමක් අපිට තුළ වාර්ත වෙන නැත්නම් අපිට මතකේ තියා ගන්න බෑ. යම් කිසි ඒ සඳහා යම් කිසි බාරක් දරන්න. ඒ නිසා අපි යම් කිසි සාධනයක් කරන්න ඕනේ. සූත්‍රයක් විපන්න කරගන්න සාධනයක් කරන්න. तो මේකේ සාධනය කරන්න බොහොම සරල විදිහට මම සාධනය කරගන්න කියලා කල්පනා කෙරුවා. දැන් මේකෙදී අපි දන්න ඍජුකෝණික කෝණයක් ගත්තොත්. ඍජුකෝණික කෝණයක් ගත්තොත් මේ විදිහට අපි නෝ ඍජුකෝණික කෝණය. ඍජුකෝණික කෝණයක් ගත්තොත් අපි මේක θ නම්. මේ කෝණය θ නම් මේ කර්ණයේ දිගේ සිම්පල් a නම් අපිට ලියන්න පුළුවන් සම්මුඛ පාදයේ සහ බද්ධ පාදයේ සිම්පල් a සහ මේ කෝණේ බාහිරට අපි දන්න sin θ කියන්නේ BC යට a AC ඒ කියන්නේ BC යට සිම්පල් a. එතකොට BC පාදයේ නෝ a sin θ කියලා. ඊළඟට අපි දන්න cos θ කියලා කියන්නේ AB යට AC. AB at AC AB at A කියලා එනවා. ඒත් අපිට මෙතන එනවා AB සමානයි A cos θ කියලා. දැන් මේක අපිට ගොඩක් වෙලාවට අපි අනිත් විශේෂයටදී අපිට විභේදනයක් වෙනවා. දැන් මේ අපිට ඇත්තට මේක සලකන්න පුළුවන් කර්ණයේදී දැන් මේ කෝණය දන්නවනම් අපි පුරුදු වෙනවා නේද ඉදිරියේ තියෙන පාදය මේ ඉදිරියේ තියෙන පාදයේ ඒ sin θ යාබද පාදයේ ඒ cos θ කියලා. මේක මතක තියාගන්න. මේක අපිට විභේදන ප්‍රශ්නේ ගැටලු හදනකොට වෙනත් විෂය පාඩම් වලදී එතකොට විහාර විද්‍යාවේ ගැටලු සාධනකොට එතකොට භෞතික විද්‍යාව ගැටලු සාධනකොට අපිට මේ වගේ ශේනිකව විකාරණය දුන්නාන් පස්සේ සම්මුඛ පාදයේදී බද්ධ පාදයේදී පාඩම් ලියන්න පුළුවන්. කාරණේ කෝණේ බයද. දැන් එතකොට මෙතෙන්දී යාබද පාදය මේ වලට යාබද තියෙන පාදේ කෙලින්ම ඒ cos θ කියලා වෙනවා. ඒ වලට ඉදිරියෙන් තියෙන පාදේ ඒ sin θ කියලා වෙනවා. මේක ඊට අපිට ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් මේක θ මේ දිග 5යි නම්
මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්. විතරක් මේක ඍජුකෝණී ත්‍රිකෝණය මෙතන. right? ඍජුකෝණී ත්‍රිකෝණයක් තමයි ලැන්කියම් භාෂා කරන්නේ. ඒතකොට මේක මේ දිග උගන්වන්නේ. 5යි cos θ. මේ දිගේන්නේ 5යි sin θ. මෙයා. ඒ විදිහට අපිට ඍජුකෝණී ත්‍රිකෝණය භාවිතා කරලා මේක අපිට හැමතිස්සෙම විකාරනේ කෝණේ ඩිග්‍රී තියෙන පාදයේ sin θ වලු කෝණයට යාබදව තියෙන පාදයේ cos θ වලු ලබා ගන්න පුළුවන් මේ ආකාරය. දැන් මේකෙදී දැන් අපි සංයුක්ත සූත්‍ර භාවිතා කරනකොට මම සරල විදිහට පැහැදිලි කරනවා. දැන් මේකෙදී අපිට අපි එහා B කියන්නේ සුළු කෝණ දෙයක් ගමු. යම් කිසි සුළු කෝණ දෙකක් නමුත් අපි සූත්‍රයේ ඕනෑම එකට වළංගුයි. right? සූත්‍රයේ වළංගු ඕනෑම කෝණ දෙයකට ඕනෑම විශාලත්වයක් සහිත කෝණ දෙයකට මේ සූත්‍රයේ වළංගුයි. දැන් ඒක අපිට සාධනය කරන්න පුළුවන්. මේකේ අපිට උච්චයක් භාවිතා කරලා ඒ කියන්නේ ඛණ්ඩාංග ජ්‍යාමිතිය දැනුම සම්පාදනය යම් ඛණ්ඩාංග ජ්‍යාමිතිය දැනුම සම්බන්ධ කරගෙන අපිට පුළුවන් ඒක සාධනය කරන්න. නමුත් අපි දැනට මේ සූත්‍ර දෙක සාමාන්‍ය පොඩි කුඩා කෝණ දෙකකට ලබා ගන්න. ඒ විදිහට අපිට ලබා ගන්න පුළුවන් මේ ආකාරයට අපිට පුළුවන් ගන්න මේ තමයි අපිට මේ තමයි A කෝණය මේක B කෝණය. මේක A කෝණය මේක B කෝණය. අපිට පුළුවන් මෙතන ලම්බයක් අඳින්න. ඒකවල අපිට පුළුවන් A කෝණේ අනුපාත ගන්න B ත්‍රිකෝණය. ඒ වගේ මේක අපිට පුළුවන් මෙතනින් මේකට ලම්බයක් අඳින්න පුළුවන්. මේ ආකාරයෙන් විතර වෙන ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් මේකට ලම්බයක් අඳින්න පුළුවන්. ඒ ලම්බයෙන් ඉඳලා මේ x අක්ෂයට මෙහෙම ලම්බයක් අඳින්න පුළුවන්. මේ කෝණය B කෝණය. මේ කෝණය A කෝණය. මේ කෝණය B කෝණය. So අපි මේ ගමු L M N P මෙතන ඉඳලා මේකට ලම්බයක් අඳින්න ඒක Q කියලා ගන්න. ඔයා දැන් මේකදී අපි මේ කෝණය A නම් මෙන්න මේ කෝණය 90 ඍණ A වෙනවා. මෙන්න මේ කෝණය A වෙනවා. මේ කෝණය නම් මේ කෝණය 90 ඍණ වෙනවා. මෙන්න මේ කෝණය ඒකට A වෙනවා. ඒ කෝණය A වෙනවා. එතකොට දැන් අපිට පුළුවන් මෙතනදී අපිට ඕනේ sin A ගන්න. sin A ගන්න B කියනවා මෙන්න මේ ත්‍රිකෝණය. sin A ගන්න B ගන්න පුළුවන් අපිට sin A ගන්න B ගන්න පුළුවන් මෙන්න මේ OLP ත්‍රිකෝණය. OLP ත්‍රිකෝණය ගන්න පුළුවන් අපිට PL යට OP කියලා ගන්න පුළුවන්. sin A ගන්න sin A ගන්න B සමානයි PL යට O. දැන් මේ PL කියන්නේ කඩන්න පුළුවන් PQ ධන QL කියලා. PQ ධන QL කියලා කඩන්න. යට O. දැන් මේ PQ කියන එක අපිට ලියන්න පුළුවන් නේද PL cos A කියලා. දැන් මාර කලින් කියපු ප්‍රතිපල. දැන් මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය බලන්න. මේක කාර්ණය මේක A දැන් මම හිතන්නේ පෑදියේ කොහොමද ඒ කෝණය මෙතන තිබ්බේ කෝණය මෙතනට ආයි මේ කෝණය A මේ කෝණය A වෙනකොට මේක අනුවදිනේ මේකත් අනුවදිනේ ඒ නිසා මෙතන ඍජු කෝණ ඒ නිසා මේක අනුවදිනේ වෙනකොට මේකේ බොම් පාර්ශ්වයෙන් මේ කෝණය කැපිටල් A කියලා ගන්න පෙන්නන්න පුළුවන්. එතකොට දැන් මෙතෙන්දී එන මේ ඍජු කෝණය මෙතන කාර්ණය
මේ කාර්ය ව්‍යාපෘත පාදේ අපි ලියන්නේ pn cos a pn cos මේ ql කියන එක ලියන්න පුළුවන් අපිට mn කියලා. දැන් මෙතන ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. ql සමානයි m. නිසා අපිට ලියන්න පුළුවන් mn කියලා ලියන්න. pn cos a ඊට පස්සේ මේ mn කියන එක අපිට ලියන්න පුළුවන් on sin a කියලා. දැන් මෙතන ඍජු කෝණයක් මේ සම්මුඛ පාදය අපි ලියන්නේ. එහෙනම් මේ pn mn කියන එක ලියත හැකි on sin a. on sin a. දැන් මේක op වලින් වෙන වෙනම බෙදන්න. මෙතන මේක බෙදන්න op වලින් වෙන වෙනම බෙදුවොත් මේ ආකාරයට එනවා. ඒතකොට අපිට එනවා pn යට o. මොකක්ද දැන් pn යට op කියන්නේ මොකක්ද කියලා බලන්න. ඊළඟ මෙතන තියෙන on යට op sin a. pn යට op කියන්නේ මොකක්ද? pn යට op. බලන්න මෙන්න මෙතන මේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. මේ ඍජු කෝණික ත්‍රිකෝණේ pn යට op කියන්නේ sin b. මේක sin b. cos a on යට op. on යට op. on යට මේ ඍජු කෝණික ත්‍රිකෝණේ මේ බද්ධ පාදයේ බෙදීම කාර්යය on බෙදීම op කියන්නේ cos b. එන අපිට ගන්න පුළුවන් sin a ධන b සමානයි මම මේ පදේ මුලින් ලියන්න sin a cos b මම මෙතන ලියුවා sin a cos b ඊළඟ මේ පදේ ලියන්න cos a sin b කියලා මේ ආකාරය මේ විදිහට අපිට එන sin a ධන b සඳහා සූත්‍රය. तो आपने मेक में निकाम साइन ए धन b सदा किन वडा මේ වගේ සාධනයක් සාමාන්‍ය සාධනයක් ගන්න පුළුවන් දී ඇති කුඩා කෝණ දෙකකට හරි ගන්න පුළුවන් මේ කෝණ දෙකකට ගන්න පුළුවන් මේ වගේ සාධනයක්. එතකොට දැන් මේකේ ඒ වගේ මේ ආකාරයට පුළුවන් cos a ධන b සදා सूत्र व्युत्पन्न करना දැන් අපි බලමු cos a ධන b සඳහා කොහොමද සූත්‍රය. දැන් cos a ධන b ඉතින් අපි ගත්තොත් cos a ධන b කියන්නේ cos a ධන b. දැන් බලන්න a ධන b සම්පූර්ණ මෙන්න මේ කෝණය A ධන B. මොකද මේ කොටස A මේ කොටස B. එතකොට එහෙනම් මෙන්න මේ මුළු කෝණය A ධන B cos A ධන B OLP ත්‍රිකෝණය දීත හැකි OL යට OP කියලා. OL යට OP. එතකොට cos A ධන B OL කියන්නේ කොහොමද ලියන්නේ? OL කියන එක ලියන්න පුළුවන් OM වලින් LM අඩු කරලා අපිට දීත හැකි OL කියන එක දීත හැකි OM වලින් OM වෙන LM කියලා ලියන්න පුළුවන්. බෙදීම OM. දැන් OM කියන එක මොකක්ද? OM කියන එක දාන්න පුළුවන් අපිට ON cos A කියන්නේ මේ ත්‍රිකෝණයෙන් OM වලට දාන්න පුළුවන් ON cos A. ලියන්න පුළුවන් අපිට OL වෙනුවට OA cos A. LM වෙනුවට දාන්න පුළුවන් LM කියන්නේ QN වලට සමානයි. මෙතන ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. QN උයි LM උයි සමානයි. එහෙනම් QN LM වෙනුවට QN දාන්න පුළුවන්. දෙදීම OA. දැන් බලන්න OA cos A දින qn කියන එක දාන්න පුළුවන් pn sin A කියලා. pn sin A බලන්න.
අපිට කිව්වේ කියන්නේ දැන් මේ ඉතිරි කොහෙද කොනේ pn වල ඉතිරි පාඩම. ඒකට pn sin a කියලා ගන්න. pn sin a. දැන් මේක op වලින් වෙනම බෙදන්න. ඒක දැන් බලන්න මොකද්ද මේ p oa යට op කියන්නේ මොකක්ද? oa යට OA cos C, OA, sorry, OP, ON cos C, ON cos A. ON කියලා කියන්නේ ON cos A. එතන ON cos. දැන් බලන්න ON යට OP කියන්නේ මොකක්ද? ON යට OP කියන්නේ cos B. cos B, cos C. මේකෙන් මේ ඍජුකෝණ කොනේ මේක බද්ධ පාදයේ බෙදීම කර්මය. ON යට OP. ඉතින් PN යට OP කියන්නේ මොකක්ද? PN යට OP. PN යට OP කියන්නේ දැන් මේ සම්මුඛ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණය. සම්මුඛ පාදයේ බෙදීම කර්මය කියන්නේ sin B. එහෙනම් PN යට OP වෙන දාන්න පුළුවන් sin B. sin B. එහෙනම් අපිට එනවා cos A ධන B සමානයි cos A cos B ඍණ sin A sin B. මුල්නේ ආකාරයට අපිට cos A ධන B සඳහා සූත්‍රයක් සහ sin A ධන B සඳහා සූත්‍රයක් ලබා ගන්න පුළුවන්. හරි? මේ ආකාරයට. ඉතින් එතකොට මේක අපිට පරිපූර්ණ සාධනයක් කියලා ගන්න බෑ. මොකද හේතුව අපිට A B ඕනෑම කෝණ දෙයකට පුළුවන් වෙන්න ඕන. ඒ විතරනේ අපිට ඕනෑම සුළු කෝණ දෙයක් කියලා කියන්නේ නෑ. යම් කිසි කෝණ දෙයක් සඳහා අපිට සාධනය ලබාගෙන තියෙනවා. ඒ නිසා අපිට පරිපූර්ණ සාධනයක් කරනවා නම් අපි කණ්ඩායම් ජ්‍යාමිතිය දැනුවත් භාවිතා කරලා තමයි කරන්න වෙන්නේ. නේ? කණ්ඩායම් ජ්‍යාමිතිය භාවිතා කරලා පරිපූර්ණ සාධනයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපිට කණ්ඩායම් ජ්‍යාමිතියත් කරලා යම් කිසි දැනුමක් තියෙනවා. හරි කොහොමද කවන්නේ අපිට මේ පාඩම ඉදිරියට කරගෙන යාම සඳහා අපිට මේ සූත්‍ර දෙක භාවිතා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි මෙතන සිට සලකන්න මේ සූත්‍ර දෙක ඕනෑම කෝණ දෙයකට ඕනෑම කෝණ දෙයක් සඳහා සත්‍ය වී කියන්නේ. හරි? A B කියන්නේ ඕනම විශාලත්වයක් සහිත කෝණ. ඒතකොට ඉතින් අපි සාධනය කෙරී නම් යම් කිසි කෝණ දෙයක් උදෙසා සාධනය කෙරී. මේ සාධනය කිව්වට අපි යොදා ගන්න බලාපොරොත්තු වෙන මේ සූත්‍ර දෙක ඕනෑම කෝණ දෙකක් සඳහා. ඒ කියන්නේ ඕනෑම කෝණ දෙයක අයිතියක් සඳහා. හරි? ඊළඟට මේ අපි බලමු ඊළඟ සංයුක්ත සූත්‍රය මේ A දින B sin A දින B දැන් ලබා ගන්න කොහොමද? sin A දින B cos A දින B cos sin A දින B මෙතන sin A මෙතන දින වෙනවා. එතකොට මේක මෙතන දාන වෙනවා. මේ සංයුක්ත සූත්‍රය සංයුක්ත sin A දින B දැන් මේක අපි කොහොමද ලබා ගන්නේ? මේකදී අපිට පුළුවන් අර කලින් සූත්‍රයෙන් විස්තරණ කරන්න මේක. right? දැන් අපිට දැන් මේකට තෝරන ජ්‍යාමිතිකව අපිට ලබා ගන්න පුළුවන්. නමුත් ජ්‍යාමිතිකව ලබා ගන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් අපි දැන් කලින් සාධන මුලින් සාධිත ප්‍රතිපාදනය මුලින් සාධිත ප්‍රතිපාදනය අපිට ලියන්න පුළුවන් sin A ධන B සමානයි sin cos B ධන cos A sin B මේ දින ඕනෑම කෝණයක් වෙන අපිට දාන්න පුළුවන් A වෙනුවට අපි ආදේශ කරමු A වෙනුවට Aද B වෙනුවට ඍණ B ද ආදේශ කිරීම right අපි මෙහෙම A වෙනුවට Aද
B වෙනුවට ඍණ Bද ආදේශي අපිට එනවා sin A ඍණ B සමානයි sin A cos ඍණ B cos A sin ඍණ B ඔය ආකාරය. අපි දන්නවා cos ඍණ θ කියන්නේ cos θ. එහෙනම් cos ඍණ B කියන්නේ cos B. එහෙනම් අපිට මෙතන sin A මේකට දාන්න පුළුවන් cos B දාන cos A sin ඍණ B කියලා කියන්නේ ඍණ sin B. මෙතන එනවා ඍණ sin B. මේ ඍණ ලකුණ මෙතනට එනවා. right? මැදට එනවා. එතකොට අපි දෙනවා sin A cos B ඍණ cos A cos A sin B නේ sin A ඍණ B. ඔය විදිහට අපේ sin A ඍණ B සඳහා සූත්‍රය මේ ආකාරයට. මේ ආකාරයටම අපිට ගන්න පුළුවන් cos A ධන B cos A ධන B ගත්තොත් අපිට කියන්න පුළුවන් cos A cos B ඍණ sin A sin B. මේකේ අපි B වෙනුවට ඍණ B ආදේශයෙන් අපිට එනවා cos A ඍණ B සමානයි cos A cos ඍණ B ඍණ sin A sin ඍණ B. මෙතනින් අපිට එනවා cos A cos ඍණ B කියන්නේ cos B මයි ඍණ sin ඍණ B කියන්නේ ඍණ sin B. මේ දෙන්න අපොන මෙතනට වෙනවා. මෙතන දාන වෙනවා. එතකොට sin A sin B කියලා. මේ ආකාරයට අපිට එනවා cos A ඍණ B සමානයි cos A cos B ධන sin A sin B කියලා මේ ආකාරයට. මේ ආකාරයට. right? මේ ආකාරයට අපේ සංයුක්ත සූත්‍ර හතරක් තියෙනවා. මේ සංයුක්ත සූත්‍ර හතර භාවිතා කරලා අපිට විවිධ ගැටලු සාධනය කරන්න පුළුවන්. විවිධ ගැටලු සාධනය කරන්න පුළුවන්. ඊළඟට බලමු කොහොමද මේ සූත්‍ර වාරිකේ අපි ගැටලු සාකච්ඡා කරන්නේ. මෙසඳ අපට අපි දන්න නිතර භාවිතාවන ත්‍රිකෝණමිතික අනුපාත. නිතර භාවිතාවන ත්‍රිකෝණමිතික අනුපාත කියන එකක් කියලා දැනගන්නවා. අපි දන්න θ අපිට රේඩියන් වලින් දෙන්න පුළුවන් අංශක වලින් දෙන්න පුළුවන්. θ බිඳුව අංශක 30 අංශක 45 අංශක 60 අංශක 90 මේ කියන කෝණ වල අංශ මේ රේඩියන් වලින් දැම්ම රේඩියන් බිඳුව රේඩියන පයි බෙදීම 6 රේඩියන පයි බෙදීම 4 රේඩියන පයි බෙදීම 3 රේඩියන පයි බෙදීම 2 මේ කෝණ.
तो आपने ගන්න පුළුවන් සයින් සහ කොසයින්. රේඩියන් වලින් දුන්නත් අපි දන්නවා අංශක වලින් දුන්නත් මේ කෝණ වලට එකම අනුපාත අගේ තියෙන sin theta cos theta. sin බිඳුව කියන්නේ බිඳෙන් sin කියන්නේ මූල තුන බෙදීම දෙකයි. එතකොට sin 45 කියන්නේ ගැට මූල දෙකයි. sin 60 කියන්නේ මූල තුන බෙදීම දෙකයි. sin 90 කියන්නේ එකයි. ඊළඟ cos theta cos බිඳුව කියන්නේ එකයි. cos කියන්නේ cos කියන්නේ මූල තුනේ 62යි. cos 45 කියන්නේ 1/8 මූල 2යි. cos 60 කියන්නේ භාගයයි. cos 90 කියන්නේ බිඳුවයි. අපි බලමු මේ අගයන් භාවිතා කරලා වෙනත් ත්‍රිකෝණමිතික අනුපාත සොයන්න. අපි උදාහරණයක් ගත්තොත් උදාහරණය sin අංශක 75 සොයන්න. දැන් මේක අපි සාමාන්‍ය නිතර භාවිතා කරනවා කියන්නේ එනම් මේ වගේ එකක් අපිට බොහොම පහසුවෙන් මේ සංයුක්ත සූත්‍රය දාගෙන කරන්න පුළුවන්. අපි දන්නවා sin 75 කියලා කියන්නේ sin 75 සාමිකත් දා cos 75 කියලා cos අංශක 75 සොයන්න. तो sin 75 කියලා කියන්නේ අපිට මේක ලියන්න පුළුවන් sin අංශක 45 ගන්න තියෙනවා. දැන් අපිට තියෙන දැන් මෙතන sin a ධන b වගේ. අපි a ධන b සූත්‍රය අපිට හිතේ තියාගන්න ඕනේ. දැන් ඒක හොඳට මතකයේ තියෙන්න ඕනේ a ධන b සූත්‍රය. ඒතර අපි දන්නවා sin a ධන b කියලා කියන්නේ sin a cos b ධන cos a sin. ඒ වගේම අපි දන්නවා cos a ධන b කියලා කියන්නේ sin cos a cos b ඍණ sin a sin b. මේ ආකාරයට. right. එතකොට දැන් මේකෙදි දැන් මෙතන අපිට ඒ ධන b ආකාරයට හදාගත්තා. එහෙනම් මේක ප්‍රසාරණය ගන්න පුළුවන්. sin 45 cos ධන cos 45 sin theta. දැන් sin 45 ආගේ අපි ගන්න එකයට මූල දෙකයි. cos ආගේ අපි ගන්න මූල 3ට දෙකයි. cos 45 ආගේ අපි ගන්න එකයට මූල දෙකයි. sin 3 ආගේ අපි ගන්න භාගයයි. ඒතර අපිට එනවා මෙතනින් මූල 3ට දෙකයි මූල දෙක ධන 1ට දෙකයි මූල දෙක. මෙතන එනවා අපිට මූල 3 ධන 1 මූල 3 ධන 1ට දෙකයි මූල දෙක කියලා. එහෙනම් අපේ sin 75 අගේ තියෙනවා මූල 3 ධන 1ට දෙකයි මූල දෙක කියලා. ඊළඟ බලමු අපි කොහොමද cos 75 සොයන්නේ. sin 75 ya, nah, ඊළඟ අපි ගත්තොත් cos අංශක 75 කොහොමද කියන්නේ. cos මේකට අපි දාන්න පුළුවන් දැන් මේ ආකාරයට cos අංශක 75 වෙන්නේ.
අපි දන්නවා cos A ධන B කියන්නේ cos A cos B වින sin A sin B. එහෙනම් මෙතනදී අපිට මේක ලසාන ගන්න පුළුවන්. cos 45 cos B cos A cos B. මෙතනදී නෑ. මෙතන දානකොට මතක තියාගන්න මේ cosine cosine සූත්‍රයේදී මෙතන දාන වෙනකොට මෙතන ඉරෙන්නේ cos A cos B ඍණ sin A කියන්නේ sin 45 sin B. එහෙනම් cos 45 කියන්නේ ඒකට මූල දෙකයි. cos A කියන්නේ මූල තුන දෙකයි. ඉතින් sin 45 කියන්නේ ඒකට මූල දෙකයි. sin A කියන්නේ භාගය. ඉතින් අපට එනවා මූල 3ට 2යි මූල 2 දින 1ට 2යි මූල 2. මෙතන මූල 3 දින 1ට 2යි මූල 2. නාපට එනවා cos අංශකයට සමානයි මූල 3 දින 1ට 2යි මූල 2 කියලා එනවා. මේ ආකාරයට අපිට සංයුක්ත සූත්‍රය දාගෙන සංයුක්ත සූත්‍ර යොදාගෙන අපිට පුළුවන් වෙනත් ත්‍රිකෝණමිතික අනුපාත වල අගයන් සොයන්න. right අපි බලමු ඊළඟ තව උදාහරණයක් කරන්න. අපි ගත්තු මේ වගේ දැන් අපි යන 5 දෙකීම 4 කියලා කියන්නේ අංශක 45 නේද? 5 දෙකීම 4 5 දෙකීම අංශක 45 තුනෙන් බෙදුවොත් 5 දෙකීම 12 නේද? මේක තුනෙන් බෙදුවොත් 5 දෙකීම 4 වැඩි කිරීම තුනෙන් බෙදුවොත් 5 දෙකීම 12 5 දෙකීම 12 කියන්නේ අංශක වලින් අංශක 15 right අංශක 15 5 දෙකීම 12 5 දෙකීම 4 ආයෙ තුනෙන් බෙදලා ඒ වගේම 5 දෙකීම මෙතන අංශක වලින් අංශක 5 දෙකීම 12 කියලා කියන්නේ අංශක 15. ඒ අංශක 15 පහක් ගත්තොත් මේක 5 වැඩි කළොත් අංශක 75 නේද? ඒ 5ක් 5 දෙකීම 12 කියලා කියන්නේ රේඩියන් වලින් 5ක් 5 දෙකීම 12 කියන්නේ අංශක 75. අංශක 75. 12 මේ 15 පහ අංශක නේ. ඉතින් අපිට එහෙනම් මෙයත් හොයන්න පුළුවන්. දැන් බලන්න ඉස්ලාම ඊළඟ sin 5 දෙකීම 5 දෙකීම 12 cos 5 දෙකීම 12 sin 7යි 5 දෙකීම 12 cos 7යි 5 දෙකීම 12 සොයන්න. මම මේ රේඩියන් වලින් ඉන්නේ මොකද අපිට ඒක රේඩියන් වලින් අපි පුරුදු වෙන්න ඕන ගැටලුවක්. ගැටලුවක් දැක්කම කෝණය දැක්කම රේඩියන් වලින් දකින්න කෝණය අංශක වලින් හඳුනා ගන්නත් පුළුවන් වෙන්න ඕන. අංශක වලින් හඳුනාගත්තොත් අපිට ඉක්මනින් කාලය ඉතුරු කර ගන්න පුළුවන්. දැන් 5 දෙකීම 12 කියන්නේ අංශක වලින් අංශක 15. ඒ අංශක 15 කොහොමද ලියන්න පුළුවන්? අපි ඒ අංශක වලින් විතර රේඩියන් වලින් වැඩ කරනවා. right? එතකොට දැන් අංශක 15 නම් කොහොමද ලියන්න පුළුවන් වෙනත් කෝණයක් ඇතුලෙන් ලියන්නේ කොහොමද? sin 5 දෙකීම 12 කියන එක. දැන් මේ අංශක sin අංශක වලින් නම් 15. 15 කියන්නේ අපේ ලීතය කියනවා නම් 60 රින 45 කියලා ලියන්න. එහෙම නැත්නම් අපේ ලීතයගේ අංශක 30 දින අංශක 45 දින 30 කියලා ලියන්න පුළුවන්. අපි ලියමු sin 5 දෙකීම 4 දින 5 දෙකීම 6 කියලා. ඒ කියන්නේ අංශක වලින් අංශක 45 න් අංශක 30ක් ගියාම අපිට එනවා 5 දෙකීම 12 එතන අංශක 5. මේක අපිට ප්‍රසාරණය කරන්න පුළුවන් sin A. දැන් මේක අපිට sin A දින B සඳහා සූත්‍රයක් තියෙනවා. sin A දින B කියලා කියන්නේ sin A cos B. මෙතන ඍණ වෙනවා. ඒක cos A දින B ගන්න සූත්‍රය උට මෙතන දානවා. right? cos A දින B වලින් cos A cos B ගන්න sin A sin. දැන් මෙතන අපිට ගන්න පුළුවන් 5 දෙකීම 4 sin 5 දෙකීම 4 cos 5 දෙකීම 6 ඍණ cos 5 දෙකීම 4 sin 5 දෙකීම 6. तो sin 5 දෙකීම 4 लिखा है क्या तो मूल देख
cos pi විදීම 6 අපිට ලියන්න පුළුවන් මූල 3 8 2 cos pi විදීම 4 1 මූල 2 sin pi විදීම 6 අපිට ලියන්න පුළුවන් භාගයයි කියලා. මේක අපි සුළු කරගත්තා ඊපස්සේ අපිට එනවා මූල 3 ඍණ 1 8 2 මූල 2. මේ ආකාරයටම අපිට හොයන්න පුළුවන් cos pi විදීම 12. cos pi විදීම 12. මේ ආකාරයට cos pi විදීම 12 pi විදීම 4 කියන සමානයි pi විදීම 4 pi විදීම 12 කියන සමානයි pi විදීම 4 pi විදීම 6. તો මෙතන අපිට cos pi විදීම 12 කියන්නේ cos pi විදීම 4 cos pi විදීම 6. මේක ලියන්න පුළුවන් cos pi විදීම 4 cos pi විදීම 6 ධන sin pi විදීම 4 sin pi විදීම 6. cosine සූත්‍රයේ මෙතන ලියනකොට මෙතන දාන්න. මෙතන එකයට මූල 2යි cos pi විදීම 4 කියන්නේ cos pi විදීම 6 කියන්නේ මූල 3යි 2යි අපිට වගුවෙන් ගන්න පුළුවන් ආගේ අමතක නම් right ඒ වගුවෙන් ගන්න පුළුවන්. දැන් sin pi විදීම 4 කියන්නේ එකයට මූල 2 වැඩි cos sin pi විදීම 6 කියලා කියන්නේ මූල භාගය අපිට එනවා මූල 3 ධන 1 2යි මූල 2 cos 7යි pi විදීම 12 කියන්නේ මොකක්ද? දැන් අංශක 15 7ක් 15 105යි අංශක 105යි. ඒතර අංශක 105 ලියන්න පුළුවන්. කුමන කෝණ දෙක ඓක්‍යයක් විදියට. පහසු. කියන්නේ අපි විතර භාවිතා කරන කෝණ තමයි කියන්නේ. මේ කෝණ මෙන්න මේ කෝණ දෙක 45 60 දුක් අපිට 105 ගන්න පුළුවන්. right? එතකොට එහෙනම් අපිට එන sin 7යි විදියට 12 අංශ වලින් නම් මෙතන තියෙන්නේ 105 අංශ. එහෙනම් මෙතන අපිට cos අපිට රේඩියන් වලින් දීලා තිබ්බට අපිට පුළුවන් අංශ වලින් ගන්න. ඒකට අපිට පහසු කාලය වෙනවා. අපි මේ කෝණත් එක්ක අපිට ටිකක් සුපුරුදු වෙනකම් අපිට ගොඩක් සුපුරුදු වෙනකම් අපිට ඒ ආකාරයට ගන්න පුළුවන්. ඒකෝ දැන් මෙතන sin 7යි pi විදීම 12. මේක ලියන්න පුළුවන් අපිට sin 60 කියන්නේ pi විදීම 3 රේඩියන් වල නම් pi විදීම 3 අංශක 60 කියලා. ධන 45 කියන්නේ pi විදීම 4. දැන් මේක වසාන කරන්න පුළුවන් sin pi විදීම 3 cos pi විදීම 4 ධන cos pi විදීම 3 sin pi විදීම 4. sin pi විදීම 3 කියන්නේ මූල 3යි 2යි cos pi විදීම 4 කියන්නේ 1යි මූල 2යි දැන් cos pi විදීම 3 කියන්නේ භාගයයි sin pi විදීම 4 කියන්නේ 1ට මූල 2යි. ඒත් මේ අගයන් අපි ගත්තොත් මූල 3 යට 2යි මූල 2 ධන 1 යට 2යි මූල 2 අපිට එනවා මූල 3 ධන 1 යට 2යි මූල 2 කියලා. මේ ආකාරයට බලන්න පුළුවන්. ඒ වගේම cos 7යි pi විදීම 12. cos 7යි pi විදීම 12. cos 7යි pi විදීම 12 මොකද මෙතන cos මේක ලියන්න පුළුවන් අපිට cos pi විදීම 3 cos pi විදීම 4 මෙතන ඍණ වෙනවා මේ දෙකම sin pi විදීම 3 sin pi විදීම 4 මේ ආකාරය. එතන අපිට මෙතන මේ ආකාරයට වසන් කරන්න පුළුවන්. cos 7යි pi විදීම 12 කියන්නේ cos pi විදීම 3 ධන pi විදීම 4 රේඩියන් වලින් නියුලට අපිට පුළුවන් අංශක වලින් හිතන්න. 7යි pi විදීම 12 කියන්නේ 105යි 105 කඩන්න පුළුවන් 60 ධන 45යි. ඒ අංශක 60 කියන්නේ pi විදීම 3යි අංශක 45 කියන්නේ pi විදීම 4යි.
ඒ දිදාන මේක ප්‍රසාරණය කරන්නේ. ඒක කොස් ඒ දන බී කියන්නේ මේ සූත්‍රයෙන් කොස් ඒවි මෙතන මෙතන කොස් ඒ දන බී සූත්‍රේ සරම් කණිසාකච්ඡා කරන විදිහට අපිට එනවා මෙතන කොස් A කොස් B ඍණ sin A sin එතකොට මෙතන cos phi විදිහට කියන්නේ භාගයයි sin cos phi විදිහ මාත්‍ර කියන්නේ මූල දෙකයි sin phi විදිහ තුන කියන්නේ මූල 3 sin phi විදිහ මාත්‍ර කියන්නේ මූල දෙකයි. අපිට එනවා එක ඍණ මූල 3 දෙකයි මූල දෙක. දැන් මෙතන බලන්න මූල 3 කියන එක එකට වඩා වැඩි. ඒ නිසා මේක ඍණාගයක්. cos 7 විදිහ අංශක 90ට වඩා cos මහා කෝණයක් වෙනකොට හැමතිස්සෙම අපිට ඍණාගයක් තියෙනවා. ඉතින් අපේ ඍණාගයක් ඇවිල්ලා තියෙනවා. ඔය විදිහට අපිට පුළුවන් තව උදාහරණ හොයන්න පුළුවන්. දැන් අපිට හොයන්න පුළුවන් ඕනනම් අනෙක් අනුපාත හොයන්න පුළුවන්. දැන් අපි cos sin A cosine A දෙකම දන්නවනම් tangent A හොයන්න පුළුවන්. tan අනුපාත වල ඒ කෝණ හොයාගන්න පුළුවන්. දැන් මේකෙදී උදාහරණයක් මේ වගේ ගන්න sin alpha තුන බෙදීම phi අපිට දෙන්න සහ cos beta සමානයි පහ බෙදීම 10. sin alpha cos beta අපිට ලබා දෙන්න තියෙනවා. එතකොට මේකෙදී අපි හිතමු අපිට හොයන්න තියෙන cos alpha ගන්න beta. ඒ කියන්නේ අපි හිතමු alpha beta සුළු කෝණය කියලා. alpha සුළු කෝණයක් සහ beta සුළු කෝණයක් නෙමෙයි. alpha සුළු කෝණයක් beta සුළු කෝණයක් කියලා ගත්තොත් මොකද මේ අපිට alpha සුළු alpha සුළු කෝණයක් beta සුළු කෝණයක් කියලා ගත්තොත් alpha දාන beta එතකොට අපිට sin alpha දාන beta සොයන්න. sin alpha දාන beta සොයන්න. cos alpha දාන beta සොයන්න. sin alpha දාන beta cos alpha දාන beta සොයන්න. දැන් මේකෙදී අපිට ඇත්තටම එක sin එක ගන්නවා නම් cosine එක හොයන්න පුළුවන්. දැන් අපි alpha තුන බෙදීම alpha කියන්නේ sin alpha ගේ තුන බෙදීම 5. අපිට ඍජු කෝණයක් බෙදා ගන්න පුළුවන් මේ පාදයේ 3ක් වෙනකොට මේක 5යි. අපි දන්න 3 5 4 කියන්නේ Pythagoras 3 4 5 කියන්නේ Pythagoras ත්‍රිත්වය. අපිට Pythagoras ප්‍රමේය දැම්මොත් අපිට පුළුවන් මේක පෙන්නන්නේ මේක 4යි. මේ පාදයේ 4යි කියලා දැන් පෙන්නන්න පුළුවන්. right? ඒක පහේ වර්ගයේ ඍණ 3 වර්ගයේ වර්ගමූලයේ එන්නේ අනිත් පාදේ. මේන අපිට මෙතනින් ලියන්න පුළුවන් cos අපිට තියෙන sin alpha මේකෙන් ගන්න පුළුවන් cos alpha ගන්න. cos alpha කියන්නේ 4 බෙදීම 5යි. ඒ වගේම අනිත් එක තමයි අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණේ බීටා වලටත් ඔය වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් හදා ගන්න. අපිට cos beta තියෙනවා. cos beta තියෙන 5 බෙදීම 13යි. එහෙනම් අපිට මේකෙන් ගන්න පුළුවන් මේ පාදයේ
මෙතන පයිතිකස් විද්‍යා 13 වර්ගයේ ඍණ පහ වර්ගයේ වර්ගමූල කියන්නේ 12යි. right? මේකෙන් එන අපිට ලියා ගන්න පුළුවන් sin බීටා ලියා ගන්න පුළුවන්. sin බීටා කියන්නේ 12 බෙදීම 13යි. දැන් අපිට පුළුවන් මේව සොයන්න. දැන් බලන්න sin alpha ධන බීටා. sin alpha ධන බීටා yang bulan sin alpha cos beta dan cos alpha sin beta. तो sin alpha का आपके आगे से काम किया sin alpha अपने दिया तीन तुलना के लिए पहाड़ cos beta अपने दिया तीन पहाड़ भी तीन दांत नहीं dan cos alpha भी स्वयं करता है एक दांत तुलना मात्र के लिए पहाड़ sin beta का विषय करते हैं एक दांत में दुला बिजली दांत नहीं तो लिया न बोला पहाड़ो बिजीम ऐटा पहा दाना आतनी साथ बिजीम ऐटा पहा मिट्टी लिया न बोला अट्टाई पहा दातु नाई ऐटा तो नहीं ऐटा पहा sin alpha dan beta අට තුනට එක පහයි. ඒ වගේම එන cos alpha dan beta. බලන්න cos alpha dan beta. cos alpha dan beta මොකද? cos alpha dan beta සමානයි cos alpha cos beta ऋण sin alpha sin beta. දැන් මේකට ආදේශ කරන්න පුළුවන් cos alpha වලට cos alpha වලට අපිට ආදේශ කරන්න පුළුවන් 4 බෙදීම 5. ඊළඟට cos beta වලට අපිට ආදේශ කරන්න පුළුවන් මෙතන තියෙන 5 බෙදීම 10. ऋण sin alpha අපිට දීලා තියෙනවා ඒකට ආදේශ කරන්න පුළුවන් 3 බෙදීම 5. sin beta අපි සොයාගත්තා ඒකට දාන්න පුළුවන් 12 බෙදීම 13 කියලා. ඒක අපිට එනවා මෙතනින් 20 බෙදීම 65 ऋण 20 බෙදීම 65 කියලා. ඒක මෙතන අපිට 20න් 36ක් න්යාම ऋण 16 බෙදීම 65 දෙනවා. ऋण 16 බෙදීම 65. මෙතන අපිට තවත් කාරණාවක් තියෙනවා alpha දැන් beta කියන එක මහා කෝණයක් කියලා කියනවා. ඒ cosine ඍණාගයක් ඉන්නේ. cosine ඍණ වෙනවා හැම සිස්ටම මහා කෝණෙ. ඉතින් අපිට ඍණාගයක් ආවා 16 බෙදීම 65යි කියලා. ඒ කියන්නේ alpha දැන් beta කියන්නේ මහා කෝණය. ඒ විතරක් නෙවෙයි තවත් ලස්සන ප්‍රතිපලයක් තියෙනවා. දැන් මෙන්න මේවා අපිට මේවත් එක්ක පුරුදු වෙනවා. මේ Pythagoras triple කියන එක. Pythagoras triple. Pythagoras triple. Pythagoras triple අපිට ඕනෑ තරම් හොයන්න පුළුවන්. අති විශාල Pythagoras triple හොයන්න පුළුවන්. Pythagoras triple. Pythagoras triple කොහොමද හොයන්නේ? දැන් බලන්න මෙතන අපි කියන්නේ අපි දන්න Pythagoras triple තමයි 3 4 5 කියන්නේ. 3 4 5 කියන්නේ Pythagoras triple. මොකද හේතුව මේකට 3 වර්ගය දැන් 4 වර්ගය සමානයි 5 වර්ගය. ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාදවලින් පිටවන්න පුළුවන්. මේ දිග මාර්ගය විශාල මාර්ගයේ කාර්යයට දාන්න පුළුවන්. අනිත් පාද දෙකට 3 4යි දාන්න. ඊළඟට අපිට ගන්න පුළුවන් 5යි 12යි 13යි ගන්න. මේක බලන්න. දැන් අලුත් තාපාදී විශ්ලේෂණය වෙන විතර කොට නැගනවා මේකත් තමයි මෙතන අපිට බලන්න මේ cos alpha dan beta cos alpha dan beta කියන එකයි cos alpha dan beta වලට අපිට ආවේ 63 බෙදීම 65 කියලා. sin alpha dan cos sin alpha dan beta ට ආවේ ඊළඟට cos alpha dan beta ට ආවේ
ඍණ 16 බෙදීම 65. මෙතන ඇවිල්ලා තියෙන්නේ ආපහු පයිතගොස්ටික්යක්. ඔන්න බලන්න මේකෙන් අපිට පයිතගොස්ටික්යක් අඳුන ගන්න පුළුවන්. 16යි ඍණ ලකුණු අල්ලා ගන්න. 16යි 63යි 65. එතකොට මේ සූත්‍රයේදී අපි කොයි යම් කිසි විදියකින් අපි මේ ඇල්ෆා සහ බීටා වල පයිතගොස්ටික් භාවිතා කළොත් අපිට sin alpha දැන් බීටා cos alpha දැන් බීටා වලදී පයිතගොස්ටික් අලුත් පයිතගොස්ටික් අනුගමනය පුළුවන්. තවත් පයිතගොස්ටික් අනුගමනය පුළුවන්. මේ විදිහට අපිට ඕන පයිතගොස්ටික් නිර්මාණය කරන්න පුළුවන්. දැන් මේ සංඛ්‍යා අතර 16 63 65 කියන සංඛ්‍යා අතර මේකේ තියෙනවා. මෙතන 16 විදිහට පුළුවන්. අනිත් එකේ අපිට sin alpha දැන් බීටා අපි කලින් කිව්වා. ඒකේ තියෙනවා 63 65 right right එතකොට මේ ආකාරයට අපිට පුළුවන් ත්‍රිකෝණ ටික තව අපිට මේ වගේ ගැටලු නිර්මාණය කරන්න පුළුවන් නිර්මාණය හදන්න පුළුවන් right එතකොට මේ જાති ගැටලු අපි හදලා අපිට පුළුවන් මේ ත්‍රිකෝණමිතික අනුපාතත් එක්ක අපි සුපුරුදු වෙනවා right මේ ටික දවසක් යනකොට මේ මතකෙ ඉන්නවා ගැටලු හදාගෙන යනකොට ගැටලු විතර අපි භාවිතා කරනකොට විශේෂයෙන් ව්‍යාකරණයේ ඊළඟ භෞතික විද්‍යාව ගැටලු විසඳනකොට අපිට නිතර භාවිතා කරන මේ ත්‍රිකෝණමිතික අනුපාත තියෙනවා ඒවා භාවිතා වෙනකොට එම් සිස්ටම් අපිට ඒවා ඉබේම මතකෙ තියෙනවා right ඒතකොට අපි යම් කිසි ආයාසයක් අරගෙන මේ වගේ පාඩම් කරන්න අවශ්‍ය නැහැ. ඒ විදිහට ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු tan නේදන් මේ සදා සූත්‍රය ලබා ගන්න කොහොමද? tan නේදන් tan A ධන B වල සූත්‍රය අපි ගන්න පුළුවන් tan A ධන tan B යට එකරින tan A tan B මේක එක අන්තික tan A ධන B වලට සූත්‍රය ගන්න පුළුවන් tan A ऋण tan B යට එක ධන tan A tan B කියලා. So tan A ධන B අපිට ලියන්න පුළුවන් tan A ධන B කියන එක අපිට ලියන්න පුළුවන් sin A ධන B බෙදීම cos A ධන B කියලා ලියන්න. දැන් අපිට පුළුවන් මේ දෙක ප්‍රසාරණය කරන්න. දැන් මේක ප්‍රසාරණය කරුවොත් අපිට එනවා sin A cos B ධන cos A sin යට cos A cos B ඍණ sin A sin B. ඔය ආකාරයට අපිට ප්‍රසාරණය කරන්න පුළුවන්. මේකෙදී දැන් බලන්න sin A cos B ධන cos A sin. මේකේ උඩයි යටයි දෙකම අපි cos A cos B වලින් බෙදමු.
cos A cos B වලින් බෙදීමෙන් උඩ සහ යට cos A cos B වලින් බෙදීමෙන් අපිට tan A ධන B කියන එක සමානයි sin A cos B යට cos A cos B ධන cos A sin B යට cos A cos B බෙදීම cos A cos B යට cos A cos B ऋण sin A sin B යට cos A cos B දැන් බලන්න මෙතන cos B කැපෙනවා මෙතන cos A කැපෙනවා මෙතන සම්පූර්ණ පද ටික කැපෙනවා මෙතන එකක්වත් කැපෙන්නේ නැහැ මෙතන එකක්වත් කැපෙන්නේ මෙතන cos A cos B කැපෙනවා cos A කැපෙනවා මේක සම්පූර්ණ කැපිලා ගියා මෙතන එකක්වත් කැපෙන්නේ මෙතන ඉතුරු වෙනවා sin A යට cos B ඒ මෙතන ඉතුරු වෙනවා tan A ධන B සමානයි sin A යට cos B ඉතුරු වෙනවා මෙතන sin B යට cos B ඉතුරු වෙනවා මෙතන ඔක්කොම කැපිලා යනවා මෙතන ඉතුරු වෙනවා sin A යට cos B වැඩි කිරීම sin B යට cos B කියලා ඉතුරු දැන් බලන්න sin A යට cos B sin A යට cos A මෙතන sin A යට cos A එතන මේ sin A යට cos A කියන්නේ tan A sin B යට cos B කියන්නේ tan B යට එක ඍණ එතන sin A යට cos A මෙතන තියෙන්නේ ආපහු එතන tan A sin B යට cos B tan B මේ ආකාරයට අපිට සූත්‍රය ලබා ගන්න. අපිට තියෙන tan A ධන B කියන එක සමානයි tan A ධන tan B යට එක ඍණ tan A tan B කියලා යනවා. එක ඍණ tan A tan B කියලා යන්න පුළුවන්. ඔය විදිහට භාග කොන මේ භාග අපිට සංයුක්ත සූත්‍රයක් ලබා ගන්න පුළුවන් ටැන්ජන්ට් සඳහා. කෝණ දෙකේ අයික්කය ය tan A tan B යට එක ඍණ tan B tan. ඒ වගේම කෝණ දෙකේ අන්තරය සඳහා සංයුක්ත සූත්‍රයක් ගන්න පුළුවන්. කෝණ දෙකේ අන්තරය සඳහා සංයුක්ත සූත්‍රයක් ලබා ගන්නකොට අපිට ගන්න පුළුවන් මේ ආකාරයට දැන් අපිට tan A ඍණ B තියෙනවා මෙතන A ඍණ B මෙතන sin A ඍණ B යට cos A ඍණ මෙතන sin A cos B මෙතන ඍණ cos A sin B cos A cos B මෙතන cos A ඍණ B කියන්නේ මෙතන cos A cos B ධන sin A sin B දැන් ඉස්සරහා වගේම අපිට පුළුවන් මේ cos A cos B වල උඩ යට දෙකම බෙදන්න උඩ යට දෙකම cos A cos B වලින් බෙදුවොත් අපිට මෙතන එනවා මෙතන ඍණ මෙතන ධන මේ ආකාරය sin A cos B cos A sin B යට cos A cos B इतना cos A cos B डेटा देखो cos A cos B वाली है
इधर tan a ऋण b, tan a ऋण b समान है sin a sin b या फिर cos a cos b. इधर दाने में දැන් මෙතන අපිට tan a ऋण b එනවා. මෙතන කැපිටල් cos a cos b කැපෙනවා. මෙතන cos a කැපෙනවා. මෙතන සම්පූර්ණ පදයෙන් කැපෙනවා. මෙතන එකක්වත් කැපෙන්නේ නැහැ. ඒත් මෙතන sin a යට cos a එනවා. මෙතන sin b යට cos b. මෙතන ධන එක ධන. මෙතන sin a යට cos a වැඩි කිරීම sin b යට cos b. දැන් මෙතන එනවා අපිට tan a ධන tan b tan a ऋण tan b. මේ කියන්නේ tan a sin a යට cos a කියන්නේ tan a sin b යට cos b කියන්නේ tan b බෙදීම එක ඍණ tan a වැඩි එක ධන tan a tan b. මේ ආකාරයට අපිට tan a ඍණ b සඳහා සූත්‍රයක් එනවා. tan a ධන tan b tan a ऋण tan b යට එක ධන tan a tan b. මේ ආකාරයට අපිට දැන් tan a ඍණ b සඳහා සූත්‍රයක් තියෙනවා. tan a ඍණ b සඳහා සූත්‍රයක් තියෙනවා. tan a ධන b සඳහා සූත්‍රයක් තියෙනවා. හරි. උදාහරණයක් බලමු කොහොමද කරන්නේ කියලා. sin අපි උදාහරණය tan phi බෙදීම 12 tan phi බෙදීම 12 සහ tan 7 බෙදීම 12 සොයන්න. කියන්නේ කොහොමද? දැන් tan phi බෙදීම 12 කියන්නේ අපි දන්නවා අංශක 5. අංශක වලින් ගත්තොත් 5. रेडियल वोल्यूम पाई वैल्यू बढ़ा गया है आंसर को नहीं करते हां तो अभी आंसर को नहीं रेडियल वोल्यूम बढ़ा आप बोला आंसर को नहीं मिलता है देखिए ना tan पाई वैल्यू बढ़ा के आपने याद बोला tan पाई वैल्यू वहां पर ऋण पाई वैल्यू वहां है tan पाई वैल्यू वहां पर पाई वैल्यू वहां पर के आंसर को नहीं आंसर ऐड करता आप 48 पाई भाई यानी आंसर बोलेंगे आंसर का 13 तर आपने लिया बोला tan पाई tan a ऋण tan b යට එක දන tan a tan b තමයි සූත්‍රය. तो මෙතන tan पाई මහය යට එක දන tan पाई මාතර tan पाई මහය. දැන් මේකට ආදී tan पाई මාතර කියන්නේ එකයි. tan phi බෙදීම 6 කියලා කියන්නේ 1ට මූල 3යි. එක ධන එක වැඩි කිරීම tan phi බෙදීම 6 කියන්නේ මූල 3යි. මේක දුරු කරලා ගත්තොත් අපිට එන මූල 3 ඍණ 1ට මූල 3යට ධන 1යට මූල 3යි කැපෙනවා. මූල 3 ඍණ 1යට මූල 3 ධන 1 කියලා එනවා. फिर मैं आप तात्या सुल्तान बोला प्रतिपादने වැඩි කෙරුවොත් මූල 3 ඍණ 1 වර්ගය සමානයි අපිට 3 ඍණ වර්ග යට වර්ග දෙක අන්තරය ඇදෙන්නේ මූල 3 ධන 1 මූල 3 ඍණ 1 උඩට දෙක මූල 3 ඍණ 1 වැඩි කිරුවොත් උඩ ප්‍රසාන කිරුවොත් 3 a ඍණ b වර්ගයේ ප්‍රසාන කරන විදිහට ප්‍රසාන කරා मूल 3 वर्ग 3 2 2යි मूल 3 ධන 1
යට වර්ග දෙක අතරේ එනවා 3 දින 1 කියලා. ඒතකොට මෙතනින් එනවා 4 දින 2යි මුල 3 යට 2 කියලා එනවා. දෙකක් කපා හරින්න පුළුවන්. උඩ යට දෙකක් උත්තරන. ඉතින් 2 දින මුල 3 යට 2 2යි කපා හරියා. අපිට එනවා 2 දින මුල 3. එහෙනම් අපිට එනවා tan π විදින 12 කියන්නේ tan π විදින 12 කියන්නේ 2 දින මුල 3 කියලා. tan π විදින 12 කියන්නේ 2 දින මුල 3. ඊළඟට ඒ විදිහටම අපිට හොයන්න පුළුවන් tan π විදින 5 π විදින 12. tan 5 π විදින 12 කියන්නේ අංශක වලින් 70 අංශක 5 π විදින 12 මේක විදිහට tan π විදින 4 දැන් π විදින 6. તો මෙතන දාන වෙනවා මෙතන සීන වෙනවා. तो tan a दान b सूत्र है तो tan b යට එකකින් tan a tan b. तो මෙතන දාන වෙනවා මෙතන දින වෙනවා. එතකොට මෙතන දාන වෙනවා මෙතන දින වෙනවා. तो අපේ මූල තුන දානේ කියata මූල තුන දින වෙනවා. දැන් ප්‍රතිපදයේ වැඩි කිව්වොත් මූල තුන දානේ කිය වාක්‍යය මූල තුන දින එක මූල තුන දානේ එක. तो प्रसान किलोत මෙතන 3 ධන 2යි මුල 3 ධන 1 යට 3 දින 1 මෙතන 4 ධන 2යි මුල 3 යට 2 එතකොට මෙතන 2 ධන 2යි මුල 3 2 ධන මුල 3 කියලා. તો අපිට එනවා tan π බෙදීම 12 අගේ එනවා 2 ධන මුල 3 ඊළඟ tan 7යි π බෙදීම 12. tan 7යි π බෙදීම 12 කියන්නේ අංශක වලින් 105. 105 ගන්න පුළුවන් අංශක 8යි 45යි විදිහට. ඒක අංශේන අපිට tan 7යි π බෙදීම 12 ගන්න පුළුවන්. tan π බෙදීම 4 ගන්න π බෙදීම 3. π බෙදීම 3 කියන්නේ අංශක වලින් අංශක 8. π බෙදීම 4 අංශක 45. तो මෙතන π බෙදීම 3 වෙනවා. π විදිහට යන මෙතන π විදිහට තුනයි එතකොට මෙතන එනවා අපිට tan π විදිහට තුන කියන්නේ මූල තුනයි මෙතන එක විදිහට මූල තුනයි ඒක විදිහට මේකේ අපිට ඉඩයට දෙක ප්‍රතිබද්ධ වැඩි ගන්න පුළුවන් මූල තුන එකදින මූල තුනේ දැන් අපිට මෙතන මූල තුන ධන එක tan 7යි π විදිහට දාලා අපිට මෙතනින් අපිට වැඩි ගන්න පුළුවන් එක ධන මූල තුන එක ධන මූල තුනේ වාග්ය යට අපිට එනවා එකදින මූල තුනේ එකදින මූල තුන එක ධන මූල තුන ඉඩයට දෙක එක ධන මූල තුනේ වැඩි යට වර්ග දෙක අන්ත උඩ ප්‍රසාරණය කරනවා උඩ අගේ ප්‍රසාරණය කරන්න එක ධන දෙකයි මූල තුන ධන 3 යට එක දින 3 කියලා. ඉතින් 4 ධන 2යි මූල 3 යට දින 2. අපිට එනවා දින 2 ධන මූල 3. දින 2 ධන මූල 3. तो tan π 7යි π විදිහට මහා කෝණයක් එක අනිවාර්යයෙන් ලැබෙනවා. දැන් අපිට දින ආගයක් ලැබිලා තියෙනවා. මේ ආකාරයට අපිට පුළුවන් විවිධ කෝණ ගණනය කරන්න. විවිධ කෝණ ගණනය කරන්න. right මේ ආකාරයට අපිට විවිධ කෝණ ගණනය කරන්න. alpha beta අන්තිමට අපිට
දෙන්න පුළුවන් සයින් අගයන් හොයන්න පුළුවන්. එතකොට මේ අපි විවිධ ගැටලු මෙහා විවිධ ගැටලු සාකච්ඡා කරලා අපි මේ පියවරේදී අපි පුරුදු වෙන්න ඕනේ මේ කෝණත් එක්ක සුපුරුදු විතර භාවිතා වන කෝණ වල ත්‍රිකෝණමිතික අනුපාත අගය අපිට පුරුදු කර ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ අපිට පුළුවන් මේ විවිධ මේ සංයුක්ත සූත්‍ර වලට යොදලා විවිධ ත්‍රිකෝණමිතික අනුපාත හොයන ඒවා හොයලා මේ අපිට මේ විතර භාවිතා වන ත්‍රිකෝණමිතික අනුපාත හිතට හුරු කර ගන්න ඕනේ පුරුදු කරන්න ඕනේ ඒ සූත්‍රය දාන්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි අපි මේ කොටසේ බලාපොරොත්තු වෙන්නේ.